සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තයෝමි භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ තයෝ අරුකෝපචිත්තෝ පුග්ගලෝ විජ්ජෝපචිත්තෝ පුග්ගලෝ වජිරූපමචිත්තෝ පුග්ගලෝ තීති. පින්වත්නි, ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. අදත් පින්වත් ඔබ සියලු දෙනාම මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ ලෞතර තථාගත අමාමෙන්නී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කරන්නට. අදත් නිශ්ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ තථාගත ධර්මය මුළු මහත් ලෝකයටම sannivedana කරන්නට අවශ්‍ය කරන පුණ්‍යවන්ත පින්වන්ත දායකත්වය ලබා දෙනවා. නම්බර 179න් 6 පහළ කදිරාන අක්කර 10 තිමිරිගස් කඩුව පදිංචි එල් විජේරත්න පියාණන් සහ එල් චමිලා නිලන්ති දීනේ කියන පින්වත් පිරිස විසින් අද මේ උතුම් දේශනාවට දායකත්වය දරන පින්වත් ඔබටත් මේ තථාගත ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ සදහම් දේශනාවත් ජීවිතේටම ශක්තියක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, මේ මොහොතේදී අපට විවිධාකාරයෙන් ශාසනය කටයුතු සඳහා උදව්පකාර කරපු උදව්පකාර කරන දන්පැන් පූජා කරන ඔබ සියලු දෙනාටමත් නැවතත් මේ වෙලාවේදී අපි පින් සිතින් යුක්තව ඒ බව සිහිපත් කරමින් අද මේ තථාගත දේශනාවට මා මාතෘකාව විදිහට යොදාගත්තේ පෙර සතිවල අපි සඳහන් කළ ආකාරයටම අංගුත්තර නිකායේහි පඨම භාගයට අයත් සූත්‍ර කොටසක්. තයෝමි භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමයි තයෝ ආදී වශයෙන් මේ අංගුත්තර නිකායේහි ඒකක කොටස එහෙම නැත්නම් පළවෙනි කාරණාව විදිහට දක්වන දේශනාවන් එහෙම නැත්නම් එක ධර්ම කාරණාවක් ධර්ම කාරණා දෙකක් තුනක් මේ ආදී වශයෙන් මේ නිකාය තුල විවිධ ධර්ම කාරණාවන් පැහැදිලි කරන අවස්ථාවන් තිබෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවට පාදක කරගත්තේ මේ ලෝකයේ තුල පුජ්‍යලයෝ තුන්දෙනෙකුගේ විද්‍යමාන භාවය. එහෙම නැත්නම් ලෝකේ පුජ්‍යලයන් තුන්දෙනෙක් සිටිනවායයි කියලා කියන කාරණාව. මේ තිදෙනෙක් පිළිබඳව සඳහන් කරන කාරණාවන් බොහොමයක් දේවල් අපේ මේ අංගුත්තර නිකායේ අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි පළවෙනි පුජ්‍යලයා විදිහට සඳහන් කරලා තිබෙන්නේ අරුකූපම චිත්තෝ පුද්ගලෝ විජ්ජූපම චිත්තෝ පුජ්‍යලෝ වජිරූපම චිත්තෝ පුජ්‍යලෝ ආදී වශයෙන්. අද මේ සූත්‍ර කොටස පාදක කරගනිමින් විශේෂයෙන් මා අවධාරණය කරන්නේ මීට දවස් දෙකකට පමණ ඉහතදී අපට අහන්ට දකින්න ලැබුණු ඉතාමත්ම සෝචනීය පුවතක්. එය ලංකාවෙන් වාර්තා වුණු දෙයක් නෙවෙයි. නමුත් ලංකාවෙනුත් ඉඳහිට අපට එවැනි අවාසනාවන්ත සිදුවීම් අහන්ට දකින්න ලැබෙනවා. ඒ තමයි ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණු ශ්‍රී ලාංකිකෙක්. ඔහු තමන්ගේ ජීවිතේ හානි කරගත්තා. ඔහුගේ ජීවිතේ හානි කර ගැනීම පමණක් නොව ඔහුගේ
තමන්ට දාව උත්පත්ති ලැබපු වයස අවුරුදු 4ක් සහ වයස අවුරුදු 6ක් වෙච්චි මේ දරුවාගේ ඝාතනය. එහෙම නැත්නම් මේ දරුවන් දෙදෙනාත් ඝාතනයට ලක් කරලා මේ පුජ්‍යලයා සෙවිදි නසාගෙන තිබෙනවා. එතකොට ඔබට පේනවා මේ සිදුවීම බලනකොට අහනකොට ඊ타ත්ම ඛේදනීය ස්වභාවයක් තත්ත්වයක් ඇත්ත වශයෙන්ම අපිට අහන්න දකින්න ලැබෙන්නේ මුළුමහත් ලෝකයේම අවධානය ඒ සඳහා යොමු වෙලා තිබෙනවා. විශේෂයෙන් ලංකාව පිළිබඳව බොහෝ දේවල් කතා කරනකොට මෙවැනි සිදුවීමුත් ලෝකේ කතා කරනකොට අපිට මේ වගේ තිබෙනා වූ පසුබිම් ස්වභාවය කොයි වගේද කියලා කියන එක අපිට හොයාගන්න පුළුවන්. ඒ නිසාද මේ දේශනාවේදී ඔබට මා එවැනි සිදුවීමක් ඇතිවීම සඳහා පුජ්‍යලෙකුට බලපාපු මානසික ස්වභාවයේ தත්ත්වය කොයි වගේද කියන කාරණාව පිළිබඳව මම පැහැදිලි කරලා දෙන්න කැමැතියි. ඊට මත්තෙන් අපි ඔහු මොන ආගමේ හිටියත් බෞද්ධ වෙන්න පුළුවන්, කිතුණු ආගමේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ආගමක් අදහපු කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම නමුත් අපි මේ රාත්‍රී කාලයේදී net ශ්‍රාවක පින්වත් පිරිස විදියට net දේශකයන්න් වහන්සේලා විදිහට අපි ප්‍රාර්ථනා කරමු. ඔවුන්ට සංසාරයේ තුල කවරම දාක්වත් මෙවැනි අකල් මරණයටපත් නොවේවා. ඒ වගේම මේ ධර්මය අවබෝධ කරගෙන මේ ජීවිතය නිමාලන්නට, දුක නිවාලන්නට අවශ්‍ය කරන මඟ ප්‍රඥාව විවර වේවායි කියලා මතු ආත්මිකදී හෝවා එවැනි වාසනාවන්ත අවස්ථාවක් උදා වේවායි කියලාත් අපි ප්‍රාර්ථනා කරමු. ඒ නිසා ඒ කාරණාව තමයි අද අපේ දේශනාවට මූලික කාරණාව බවට පත් කරගනිමින් අපි මේ දේශනාව සම්පූර්ණයෙන්ම සිද්ධ කරන්නේ. පින්වත්නි, මා මුලින් සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා මේ ලෝකයේ තුල පුජ්‍යලයන් 3 දෙනෙක් ඉන්නවා යයි කියන කාරණාව. 3 දෙනෙකුගේ විද්‍යමාන භාවය. බලන්ට ඔබට ඔබේ ජීවිතයේ තුල මේ කියන කාරණාවන් 3ට ඔබේ ජීවිතය ගොනු කරන්න පුළුවන්ද? ඒ නිසා පළමුවෙන්ම මේ සූත්‍ර දේශනාවට අන්තර්ගත වන ධර්ම කාරණා ටික කෙටියෙන් සඳහන් කරලා මුලින් සඳහන් කරපු කාරණාවට අපට යොමු වෙන්න හැකියාවක් තිබෙනවා. භාග්‍යතුන් වහන්සේ මෙතනදී සඳහන් කරපු කාරණාව තමයි පුජ්‍යලයන් 3 දෙනෙකුගේ විද්‍යමාන භාවය. පළවෙනි පුජ්‍යලයා විදිහට සඳහන් කළේ අරුකූපම චිත්තෝ පුජ්‍යලෝ. එහෙම නැත්නම් මෙහින් පළවෙනි පුජ්‍යලයා බවට පත් කරන්නේ පරණ වණයක් බඳු සිතක් තියෙන තැනැත්තා. දෙවෙනි තැනැත්තා තමයි විදුලි එළියකට බඳු සිතක් ඇති තැනැත්තා. තුන්වෙනි පුජ්‍යලයා තමයි වජ්‍රයකට එහෙම නැත්නම් දියමන්තයකට බඳු සිතක් ඇති පුජ්‍යලයා. බලන්න පුජ්‍යලියෝ 3 දෙනෙක් පිළිබඳව මේ දේශනාවේදී පැහැදිලි කරනවා පරණ වණයක් කියලා කියන්නේ පරණ තුවාලයක් සහිතව සිටින පුජ්‍යලෙක් හා සමානයි. දෙවෙනි පුජ්‍යලයා හරියට විදුලි එළියකට සමාන බඳු සිතක් තියෙන පුජ්‍යලයා. තුන්වෙනි පුජ්‍යලයා විදිහට සඳහන් කරන්නේ වජ්‍රයකට දියමන්තයකට බඳු සිතක් ඇති පුජ්‍යලයා. දැන් මෙතනදී මේ පරණ වණයක් ඇති පුජ්‍යලයා එහෙම නැත්නම් පරණ තුවාලයක් තියෙන පුජ්‍යලයාගේ ස්වභාවය කොයි වගේද කියලා කිව්වොත් එහෙම නැත්නම් ඒ වගේ පරණ තුවාලයක් තියෙන පුජ්‍යලෙකුගේ ස්වභාවයේ தত্ত্বය එහෙම නැත්නම් ඒ මානසික ස්වභාවය මෙතනදී දේශනාවට පැහැදිලි කරනවා. මේ කාරණා තුනේදීම පුජ්‍යලයන් තුනේදීම පුජ්‍යලයාගේ මනස පිළිබඳව තමයි පින්වත්නි විග්‍රහයට ලක් කරන්නේ. දැන් බලන්න පළවෙනි පුජ්‍යලයාගේ ස්වභාවයේ தত্ত্বය තමයි ඔහුගේ ජීවිතේ ඊ타මත්ම ක්‍රෝධයි. එහෙම නැත්නම් ඔහු කොහොම ක්‍රෝධ බහුල විදියට ජීවත් වෙනවා. සුවල්ප දෙකින් පවා ගැටීමට ලක් වෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතය තුළ තද බවක් එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය තුළ හැම වෙලාවකම තමන් එල්බගත් මතයක් තුළ ජීවත් වෙනවා. ඒ වගේම හැම වෙලාවක් තුළදීම කෝපයත්, දේශයත්, නොසතුටු බවත් හැම වෙලාවක් තුළදීම ඔහු ප්‍රකට කරනවා. කොට මේ පරණ වණයක් බඳු නැත්නම් පරණ තුවාලයක් බඳු සිතක් ඇති පුජ්‍යලයාගේ ස්වභාවයේ தත්ත්වය තමයි මේ මුලින්ම ඔබට පැහැදිලි කළේ. බලන්න ඔබත් ඔබේ ජීවිතයේ තුළ මේ කියන ස්වභාවය තියනවාද? ඒ කියන්නේ ඔබත් නිරන්තරයෙන්ම ක්‍රෝධයෙන් වෛරයෙන් යුක්තව ජීවත් වෙනවාද? තවත් කෙනෙකුගේ හොඳක් ඔබට දකින්න බැයිද? හැම වෙලාවෙම නොසතුටින් ජීවිතේ ගත වෙනවා. බලන්න සතුටක් ඇත්තේ නැහැ වෙනි පුජ්‍යලයාගේ ජීවිතය තුළ. හැම වෙලාව තුළදීම තාමත් තද ස්වභාවකින් යුක්තව. එහෙම නැත්නම් අපි හිතුවොත් කල්පනා කරොත් තමන් හරියයි කියලා හිතාගෙන ඉන්න පුජ්‍යලයා. මෙන්න මේක පුජ්‍යලයාගේ මනස පිළිබඳව කරන විග්‍රහයක්. බලන්න ඔබම කල්පනා කරලා
ඔබේ ජීවිතයේ තුලත් ඔබත් මේ ආකාරයකටම ජීවිතය ගත වෙනවද? මක්වි ඔබ නිරන්තරයෙන්ම කිපීමට ලක් වෙනවද? තදගතියෙන් යුක්තද? අසතුටින්ද ජීවිතය ගත කරන්නේ? දේශින් වෛරින් යුක්තව ජීවිතය ගත කරනවද? පරණ තුවාලයක් තියෙනකොට ඒ තුවාලයට මොන හරි දෙයකින් අනිනකොට ඔහුගේ සිත ඊ타මත්ම ඉක්මනින් වේදනාවට පත් වෙනවා වගේ ඔබේ සිතත් හැම දෙයකින්ම පුංචි පුංචි දේවල් වලින් පවා ඔබේ මනස යම් වෙනසකට විකෘති භාවයකට පත් වෙනවද? එවැනි චරිතයක්ද ඔබට තිබෙන්නේ? දෙවෙනි කාරණාව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ බොහොම විදුලියකට බඳු සිතක් තියෙන පුජ්‍යලයා. ඔහුගේ ස්වභාවයේ தත්ත්වය තමයි ඔහු මේ ලෝකයේ තුල තිබෙන්නා වූ ඇත්ත తত্ত্বය ඔහු ඊටමත් හොඳින් අවබෝධ කරගන්න උත්සාහ කරනවා. විශේෂයෙන් මේ ලෝකයේ තුල දුකක් තියෙනවා, දුක ඉපදීමට හේතුවක් තිබෙනවා. මේ දුක නැති කරගන්න ඕනයි කියලා ඒකෙන් හැඟීමක් තියෙනවා. දුක නැති කිරීමේ මාර්ගය කුමක්ද කියලා කියන. මෙන්න මේ කියන කාරණාවන් ඊටමත් හොඳින් මනවින් අවබෝධ කරගත්ත පුජ්‍යලයා තමයි එහෙම නැත්නම් ඒ අවබෝධයට යොමු වෙච්ච පුජ්‍යලයාගේ ස්වභාවීය தත්ත්වය තමයි විදුලියකට බඳු සිතක් ඇති පුජ්‍යලයා විදියට මේ දේශනාවේදී පැහැදිලි කරන්නේ. අවසාන පුජ්‍යලයා විදියට සඳහන් කළේ අපි දන්නවා යම් ආකාරයකින් විශේෂයෙන් විදුලියක් වගේ දෙයක් තියෙනකොට ලෝකයේ අන්ධකාරය නැති කරලා ආලෝකයක් ඇතුව ලෝකයේ දිහා බලන්න පුළුවන්. විදුලි එළියකින් ලෝකයේ තුල සිද්ධ කරන්නේ එයයි. ඒ නිසා එවැනි ඊ타ත්ම තියුණු සිතක් තියෙනකොට ඔබට මේ ලෝකයේ තුල තිබෙන්නා වූ ඇත්ත ස්වභාවයේ தත්ත්වය කුමක්ද කියලා කියන එක ඊ타ත්ම හොඳින් මනමින් වටහා ගන්නට පුළුවන්කමක් තියෙනවා. දියමන්තියක් බඳ පුජ්‍යලයාගේ ස්වභාවය. ඔබ දන්නවා දියමන්තයකින් එහෙම නැත්නම් ඒ වජ්‍රයකින් ඕනෑම දෙයක් යම් විදිහකින් කපලා කොටලා බලන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් එවැනි පුජ්‍යලයාගේ ස්වභාවය තමයි ඔහු ආශ්‍රව සහිතව මේ ලෝකයේ තුල ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි හිතුවොත් එහෙම සම්පූර්ණයෙන්ම ඔහු අරහත් ඵල සමාධියට පත්වෙච්ච කෙනෙක්. මේ ලෝකයේ තුල තිබෙනා වූ නාම රූප ධර්මතාවන් පිළිබඳව ඊ타ත්ම සියුම් ආකාරයට කොටස් කරලා ඒ ගැඹුරු ස්වභාවය දකින්න පුළුවන්. ඕනම දෙයක තිබෙනා වූ විනිවිද ස්වභාවයේ ඇත්ත ස්වභාවය දකින්න පුළුවන්. එතකොට මා සඳහන් කළේ මේ ලෝකයේ තුල ජීවත් වෙන විට මෙන්න මේ පුජ්‍යලයන් තුන්දෙනාගේම ස්වභාවය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ඔබට දේශනා කරන විට පින්වත්නි ඔබ තේරුම් ගන්නට අපි කොයි තැනද ඉන්නේ කියලා. අපි හිතමු අපි තුන්වෙනි පුජ්‍යලයා විදිහට ජීවත් වෙන්න අපිට තාමත් ඉඩ කඩක් ඇත්තේ නැහැ. එහෙත් අපිට පුළුවන්කමක් තිබෙනවා විදුලියක් බඳු සිතක් ඇති මිනිසෙක් විදිහට ලෝකයේ තුල ජීවත් වෙන්න. හේතුව මොකද? විදුලියක් බඳුව තිබෙන මිනිස්යාගේ ස්වභාවීය தත්ත්වය තමයි මේ ලෝකයේ තුල තිබෙනා වූ ඇත්ත ඇති සැටියෙන් දැකීමේ ස්වභාවීය தත්ත්වය. පළවෙනි පුජ්‍යලයා නම් වෙන්න එපා. මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදී ඔබටම හිතෙනු ඇති තමන්ගේ ස්වයංව තමන්ගේ ජීවිතයේ පිළිබඳව විමර්ශනය කරලා බලනකොට මම නිරන්තරයෙන්ම කිපීමට ලක් වෙනවා. ඊ타මත්ම දැඩි ලෙස කිපීමටපත් වෙනවා, දේශයටපත් වෙනවා. මගේ ජීවිතයේ තුල කිසිදු ආකාරයක සතුටක් ඇත්තේ නැහැ. මෙන්න මේ වැනි පුජ්‍යලයන්ගේ ස්වභාවයේ தත්ත්වය හොඳට විමර්ශනය කරලා බලනකොට මේ ලෝකයේ තුල බොහෝ දේවල් මිනිසුන්ගේ ජීවිතයේ තුල තිබුණත් සල්ලි මිල මුදල්, එහෙම නැත්නම් යාන වාහන, සැප සම්පත් මේ බොහොමියක් දේවල් තිබුණත් පින්වත්නි අපට පේනවා එවැනි ජීවිතයක් සාර්ථක ජීවිතයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් කාරණාව ඔවුන්ගේ ජීවිතය තුළ කිසිදු ආකාරයක සතුටක් දකින්නට ලැබෙන්නේ නැහැ. දැන් බලන්න මේ මූලික කාරණාවන් තුන පිළිබඳව මම ඔබට පැහැදිලි කරලා නැවත වතාවක් අද අපි මාතෘකාව බවට පත් කරගත්ත අර ඕස්ට්‍රේලියාවේ විත්ති සිදුවීම පිළිබඳව අපි මේ මාධ්‍යයක් කරහා මේ ධර්ම දේශනාවකදී අපි ඔවුන් පිළිබඳව විවේචනය කරනවා නෙමෙයි, ඔවුන් පිළිබඳව අපේ තුළ තිබෙන්නේ අනුකම්පාවක්. ඒ විතරක් නෙමෙයි, අපි අර බෞද්ධයන් විදිහට මුලින්ම සඳහන් කළෙත් ඒකයි කිසිදු ભેදකින් තොරව ඔවුන්ට නිවන් සම්පත්තිය ලැබේවායි කියලා. දැන් බලන්න අපි දැකපු සිදුවීම තමයි ඔහුගේ තමන්ගේ සියදිවි නසා ගැනීමට පෙර ඔහු මීට පෙරත් මාස ගණනාවක් තිස්සේ ඔහු කියපු දෙයක් තියෙනවා. ඒ කියපු දේ තමයි තමන් එක්තරා ආකාරයකට මානසික ව්‍යාධියකින් පෙළෙන බව. අපි සඳහන් කළේ ඒක ඔහු සඳහන් කළා තිබුණේ ව්‍යාධියක් විදිහට, එහෙම නැත්නම් අපි කියනවා ડિප්‍රෙෂන් තත්යකට පත් වෙලා කියලා.
කොහොම නමුත් දැන් ඔහුගේ ජීවිත ස්වභාවය පිළිබඳව මම දෙවෙනි කාරණාවේදී පැහැදිලි කරන්නම්. බලන්න මොනවා වුණත් අපි නිරන්තරයෙන්ම සඳහන් කරන්නේ පින්වත්නි මේ මනුෂ්‍ය ආත්මයක්. මේ මනුෂ්‍ය ආත්මයක් ලබාගත් අප මේ ලෝකයේ තුල අපි කිසිවෙකුට සමහර වෙලාවට බොහෝ දෙනෙකුට Tamanගේ උත්පත්ති ජීවිතයේ පිළිබඳව තරම වටිනාකමක් දැනෙන්නේ නැහැ. අපි දන්නවා සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවන් වල තිබෙන කාරණාවක් තියෙනවා. ඒ දේශනාවන් වල තිබෙන කාරණාව තමයි මේ ලෝකයේ තුල ෂණ සම්පත්තිය උපදවාගත් පිරිස. අපි හැම කෙනෙක්ම මනුෂ්‍ය ආත්ම භාවයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් අපට විද්‍යමානව තිබෙනවා. අපිට දකින්න පුළුවන් බලන්න පුළුවන්. හැබැයි එහිම තිබිලත් අපිට මේ සද්ධර්මය කිසියම් කෙනෙකුට ජීවිතයට මුණ ගැහෙන්නේ නෑයයි කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඔහු එක්තරා ආකාරයකට සාංශාරික වශයෙන් පෞකාර මිනිසෙක් විදිහට තමයි අපට හඳුනා ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඇයි එහෙම සඳහන් කරන්නේ? මේ ලෝකයේ තුල තිබිච්ච ස්වභාවයේ தত্ত্বය ඇත්ත ස්වභාවය දැක්කේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේලා මහරහතන් වහන්සේලා Tamanගේ හිත දියුණු තත්වයකට පත් කරගත්ත ඒ සමාධියෙන් යුක්තව මේ ලෝකයේ තුල ඇත්ත ස්වභාවය උන්වහන්සේලා ප්‍රකාශයට පත් කළා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේලා දේශනා කරපු මේ සද්ධර්මය අපට අපේ ජීවිතයේ තුල මුණ ගැහිලා තියෙද්දි එහෙම නැත්නම් අපට අපේ ඇස් පන අපිටම දකින්ට ලැබිලා තියෙද්දි ඒ සද්ධර්මයේ තුල තිබෙන්නා වූ ස්වභාවය පමණක්ම නෙමෙයි ඒ ප්‍රතිඵලත් අපිට ප්‍රත්‍යක්ෂවම අපේ ඇස් පන අපිටම අපිට දකින්නට පුළුවන්කමක් තියෙද්දිත් අපට සද්ධර්මයේ මුණ ගැහෙන්නේ නෑයයි කියලා කියන්නේ ඒ අපේ සාංශාරික දෝෂයක් විදිහට තමයි සඳහන් කරන්නේ. දැන් ඔබ දන්නවා අපේ එක දේශනාවක් තිබෙනවා. ඒ දේශනාව තමයි මේ ලෝකයේ තුල අක්කන කියන සූත්‍ර දේශනාව. පින්වත් කවුරුත් ඒක ශ්‍රවණය කරපු කාරණාවක්. මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්නට. ඒ සද්ධර්මයේ තියෙද්දි කිසියම් කෙනෙකුට මේ ධර්ම මාර්ගයේ මුණ ගැහින්නේ නැති කාරණා 8ක් පිළිබඳව පින්වත්නි එතනදී සඳහන් කරලා තිබෙනවා. කිසියම් මිනිසෙක් නරකයේ උත්පත්තිය ලබනවා නම්, තිරිසන් ආත්ම භාවයක උත්පත්තිය ලබනවා නම්, പ്രേත ආත්මික උත්පත්තිය ලබනවා නම්, ඒ වගේම අසඤ්ඤ සත්ත්ව කියලා කියන ඊ타මාත්ම දීර්ඝායුෂ තිබෙන දේව නිකායක උත්පත්තිය ලැබලා තියෙනවා නම්, ඒ විතරක් නෙමෙයි මිනිසුන්ට සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට බැරි. ඒ වගේම අඩුම තරමින් භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ රූපයක්වත් දකින්න නොලැබෙන ඈත පළාතක ඔහු උත්පත්තිය ලැබලා තියෙනවා නම් අපි කිව්වොත් මේ ඊ타ත්ම මෙලිච්ච සහගත විදියට ඊ타ත්ම ගෝත්‍රික විදියට ජීවත් වෙන මිනිස්සු තවත් ලෝකේ බොහෝ තැන්වල සිටිනවා. එවැනි තැනක මේ සද්ධර්මයේ පිහිටන්නේ නැහැ. එමනම් එවැනි තැනක උත්පත්තිය ලැබුවොත් එවැනි කෙනෙකුටත් මේ සද්ධර්මයේ මුණ ගැහෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අපිට පේනවා යම් කිසි ආකාරයක අඥාන ආකාරයෙන් අපි උත්පත්තිය ලැබුවොත් අපි අඥාන කියලා සඳහන් කරන්නේ ප්‍රඥාවක් නැතුව. ඒ කියලා කියන්නේ මේ ලෝකයේ තුල මිනිසුන්ට මේ සද්ධර්මයේ තිබුණත් එහෙත් ඔවුන්ට උමනාවක් නැත්තම් මේ ධර්මයේ තේරුම් ගන්නට යම් කිසි උත්සාහයක් ගන්නේ නැත්තම් ඔවුන් ඊතර ආකාරයකට අඥානයන් විදිහට සලකන්න පුළුවන්. ඒ නිසා එවැනි තැනක ඔහු උත්පත්ති ලැබලා සිටිනවා නම් අබුද්ධෝත්පාද කාලයක උත්පත්ති ලැබලා සිටිනවා නම් එහෙම නැත්නම් බුදුවරයෙක් පහළ නොවිච්ච කාලයක උත්පත්ති ලැබලා සිටිනවා නම් මෙන්න මේ කියන කාරණා ටික සියල්ලක්ම විමර්ශනය කරලා බලනකොට මේ සද්ධර්මී ශ්‍රවණය කරන පිරිස පින්වත්නි අපට පේනවා මේ ලෝකයේ තුල අපි මිනිස්යන් විතර උත්පත්ති ලැබලා තියෙනවා. සමහර වෙලාවට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට ඇහෙනකොට ඔබ මේ කියන දුර්ලභම කාරණාවල එහෙම නැත්නම් අපි සඳහන් කරන්නේ සද්ධර්මයේ මුණ ගැහෙන්නේ නැති තැන්වල නෙමෙයි ඔබ උත්පත්ති ලැබලා තියෙන්නේ. ඔබ තිරිසංගත ආත්මික නෙමෙයි උත්පත්ති ලැබලා තියෙන්නේ, പ്രേතාත්මික නෙමෙයි උත්පත්ති ලැබලා තියෙන්නේ. ඒ වගේම ඊ타ත්ම දුෂ්කර මෙලිච්ච විදිහට ජීවත් වෙන පරිසරයක නෙමෙයි උත්පත්ති ලැබලා තියෙන්නේ. ඔබ උත්පත්ති ලැබලා තියෙන්නේ මනුෂ්‍ය ආත්මයක් ලැබිලා ඔබටම හිමිවිච්චි මිනිස් සිතකුත් එක්ක තමයි ඔබ මේ ලෝකයේ තුල උත්පත්ති ලැබලා තියෙන්නේ. ඉතින් එහෙව් කෙනෙකුටත් මේ ධර්මීය තේරුම් ගැනීම සඳහා අවශ්‍යතාවක් නැත්තම් ප්‍රඥාව මුණ ගැහෙන්නේ නැත්තම් සද්ධර්මයේ මුණ ගැහෙන්නේ නැත්තම් එය ධර්මයේ තුල තියෙන වැරද්දක් නෙමෙයි පින්වත්නි, ඒක ඔබේ තියෙන වැරද්දක්.
අපි හැම වෙලාවක් තුළදීම ධර්මීය විවේචනය කරනවාට වඩා ධර්මීය තුළ තිබෙන්නා වූ ඒ වටිනා ගුණය අපි හොයාගෙන යන්න ඕන. බලන්න අපේ පින්නතුල්ලාට නිරන්තරයෙන්ම කනට හුරු ගාථා පාඨය තමයි අර කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවණං කිච්චෝ බුද්ධානං උපාදෝ කියන මේ දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලබාගත් අපි ඒ වගේම අපට සද්ධර්මයේ ශ්‍රවණය කරන්නත් ලැබෙන්නේ බොහොම කලාතුරකින් බුදුරෙකේ උත්පත්ති සිදුවන්නේ කලාතුරකින් එවිනි ආකාරයකට උත්පත්තිය ලැබපු අපි අපේ ජීවිතය අපි අතරමඟදී විනාශ කරගන්නවා නම් පින්වත්නි බලන්න අපිට කොච්චරනම් අපිට මේ ලෝකයේ තුල තිබිච්ච වටිනා දෙයක් අපි Tamanගේ ජීවිතය තුළ අපි අහිමි කරගෙන තියනවාද? එහෙම නැත්නම් වෙනත් දෙයකට අපේ ජීවිතේ පෙළඹුණොත් විනාශයකටපත් වුණොත් එය මුළු මහත් සමාජයට මේ බලපෑම සිදු වෙනවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා හමුවේහි නියට පස් වල්පයක් ගෙන මේ විදිහට සඳහන් කළා. මේ කාරණාවත් අපේ පින්වත් පිරිස දන්නවා. මහණෙනි මේ නියපිට තිබෙන පස් ප්‍රමාණයද වැඩි පොළොවේ තිබෙන පස් ප්‍රමාණයද වැඩි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ නියපිට තියෙන ඊ타මත්ම සුළු පස් ප්‍රමාණයක්. හැබැයි මේ මහ පොළොවේ විශාල පස් ප්‍රමාණයක් තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනේ මහණෙනි මේ මනුෂ්‍ය ආත්මයක් නැවත මනුෂ්‍ය ආත්මයක් ලබා ගන්නා පිරිස මේ නියපිට තිබෙන පස් වගේ ඊ타මත්ම සුළු ප්‍රමාණයක්. මේ පොළොවේ තියෙන පස් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් සතර අපායේ උත්පත්ති ලැබනවා. පින්වත්නි නිසා ඔබ සසරේහි කරපු කිසියම් ආකාරයක කුසල ශක්තියක් නිසා පුණ්‍ය මහිමයක් නිසා ඔබ මේ ලෝකයේ තුලදී මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන තිබෙනවා. ඔබට සද්ධර්මියත් ඔබට ඔබේ ජීවිතයට මොන ගැහිලා තියෙනවා. ඒ නිසා සද්ධර්මයට ශ්‍රවණය කරන්ට ඒ ගැන කල්පනා කරන්ට මෙනෙහි කරන්ට ලෝකයේ ඉන්න මිනිස්සු මොනතරම්නම් උනන්දුවක් දක්වනවද? අද පින්වත්නි බටහිර ලෝකයේහි බොහෝ සෙයින් මේ කාම ලෝකයක් තුළ උත්පත්ති ලැබපු මිනිස්සු ඒ විඳින්න තියෙන හැම සැපතක්ම විඳලා ඔවුන්ට තේරෙනවා තමන්ගේ ජීවිතයේ තුළ මේ සැපය කියලා කියන දේ මේ කාම ලෝකයේ කාම වස්තු වල ඇත්තේ නැහැ. ඒ නිසා මේ ලෝකයේ තුළ තියෙන නියම සතුට තියෙන්නේ නියම සැපය තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ. ඒ නිසා සද්ධර්මයේ සොයාගෙන අද බටහිර ලෝකයේ මිනිසු බොහෝ දෙනෙක් මේ ධර්මයට ධර්ම මාර්ගයට නැඹුරු වෙනවා. ඒ නිසා උන් විශේෂයෙන් භාවනාව වැනි විෂයන් සඳහා Tamanගේ මනස යොමු වෙලා සමහර වෙලාවට උන් පැය ගණනාවක් තිස්සේ සමාධිගත වෙලා මේ ධර්මයේ තුල තිබෙනා වූ රසය සොයාගෙන යනවා. මේ සද්ධර්මයට Tamanගේ හිත යොමු වෙච්ච කෙනෙකුගේ ස්වභාවයේ தත්ත්වය කොයි වගේද කියලා කිව්වොත් මේ අහන හැම බණ පදයක්ම ඔහුට Tamanගේ ජීවිතයේ ඖෂධයක් බවට පත් වෙනවා. බලන්ට දහම් රසයට ලොල්ලිච්ච පිරිස පිළිබඳව අපේ ඉතිහාසයේ පොත්පත්වල සඳහන් වෙනවා. ඔබ දන්නවා කාල බුද්ධ රක්කිත කියන තෙරුන් වහන්සේ කලුදිය පොකුණ ළඟ උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ දේශනා කරන වෙලාවේදී සද්ධාතිස්ස රජතුමත් ඒ ස්ථානට ආවා ධර්මයේ ශ්‍රවණය කරන්නට. හැබැයි රජතුමා පැමිණියේ ටිකක් ප්‍රමාද වෙලා. ඒ නිසා රජතුමා ඒ වෙලාවේදී කල්පනා කළා මා එතෙන්ට ගියොත් එහෙම එතන ඉන්න පිරිස කලබලයටපත් වෙනවා. ඒ නිසා නිසල්මනේම මම මෙතන ඉඳගෙන ඔහු හිටගෙනම ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. මේ මුළු රැයක් පුරාවටම ධර්මයේ දේශනා කරපු බුද්ධ රකිත හාමුදුරුවෝ ඉන් පස්සේ තමයි උන්වහන්සේට දකින්න ලැබෙන්නේ සද්ධාතිස්ස රජතුමා. ඒ වෙලාවේදී අහන්නේ රජතුමනි ඔබ කොයි වෙලාවෙද ආවේ? ඒ වෙලාවේදී සද්ධාතිස්ස රජතුමා උත්තර දෙන්නේ ස්වාමිනී මම ඔබ වහන්සේ ධර්ම දේශනාව පටන් ගත්ත වේලේ තමයි මෙතෙන්ට පැමිණියේ. මම ඔබ වහන්සේට මේ ඉන්න පිරිසට කලබලයක් වේයයි කියලා කියන හැඟීමින් යුක්තව මෙතන ඉඳගෙන මම හිටගෙනම ධර්මයේ ශ්‍රවණය කළා. ඔබ වහන්සේ තව පැය ගණනාවක් පුරාවටත් මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වර්ණනා කරනවා නම් මට මෙතන ඉඳගෙනම මට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ නිසා බුද්ධානුස්සතියක් Tamanගේ ජීවිතයේ තුල වඩනවායයි කියලා කියන කාරණාව, ඒ කියන්නේ හිතනවායි කියලා කියන කාරණාව බලන්න එදා රජවරු පවා මොනතරම් මේ සද්ධර්මයට ලැබිකමකින් යුක්තව කටයුතු කළාද කියන කාරණාව පින්වත්නි අපිට ඉතාමත් හොඳින් දකින්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි තිරිසංගත ආත්මික උත්පත්තිය ලබන්නේ නැතුව
මේ විදිහට මේ සද්ධර්මයේ තියෙන රටක ලෝකයක අපි උත්පත්තිය ලැබපුවාම මේ මනුෂ්‍ය ආත්මය තුළ තිබෙනා වූ වටිනාකම අපට තේරුම් ගන්න බැයි නම් අපි මොනතරම්නම් මිත්‍යා දෘෂ්ටික ස්වභාවයකට පත් වෙලා තියෙනවද? මා ඔබට නිරන්තරයෙන්ම දේශනා කරන කාරණාවක් තියෙනවා. ඒ දේශනා කරන කාරණාව තමයි මිනිසුන්ට කොයි ලෝකයේ කොයි රටක ජීවත් වුණත් මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින සහ අනිකුත් බොහෝ දේවල් භෞතික දේවල් තිබුණත් ඒන් මිනිසු සෑහීමකටපත් වෙන්නේ නැහැ. මිනිසුන්ට තමන්ගේ ජීවිතයේ තුල ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාට පස්සේ ඒවට විසඳුම් සොයා ගැනීමේ ක්‍රමවේදයක් ඇත්තේ නැහැ. නමුත් මම එදත් අදත් හෙටත් ඔබට සඳහන් කරන්නේ මේ ලෝකයේ තුල ඔබට ඔබේ ජීවිතයට තියෙන ඕනම ප්‍රශ්නයකට ගැටලුවකට මේ දුක නිවාලන්ට අවශ්‍ය කරන මාර්ගය එහෙම නැත්නම් මේ දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ තිබෙනවා. දැන් අපි බලමු අපට අපේ ඉතිහාසයේ තුළ අපිට හමු වනවා සියදිවි නසා ගැනීම පිළිබඳව. අපේ බුද්ධ කාලයේදීත් ගෝධික තෙරුන් වහන්සේ පිළිබඳව අපේ පොත්පත්වල අටුවාවෙහි බොහෝ විස්තරාත්මක කාරණාවන් තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ විවිධ මතවාද සහ නොයෙකුත් දේවල් තිබෙනවා. සමහර කාරණාවන් ත්‍රිපිටකගත තොරතුරු අපිට යම් විදිහකින් සමහරලාට විවෘතව ප්‍රකාශ කරන්න බැරි අවස්ථාත් තිබෙනවා. පෙරලා මගින් ඒ පිළිබඳව විමසන්නත් එපායයි කියලත් මම මේ වෙලාවේදී සඳහන් කරනවා. ඒත් අපිට පේනවා ලෝකයේ මේ විදිහට මේ තමන්ගේ ජීවිතය විනාශ කර ගැනීම පමණක් නොව අනුන්ගේ ජීවිතත් විනාශ කර ගැනීම. කොයි පැත්තකින් බැලුවත් අපට පේන්නේ මනුෂ්‍ය ආත්මයන් විනාශ කර ගැනීම. එතකොට මෙහිම ස්වභාවයකට තත්යකට මිනිස්සුපත් වෙන්න අවශ්‍යයිද? මේසා වූ දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් අපි ලබාගෙන මේ ලබාගත් ආත්මය තුළ ජීවිතයේ තුළ අපේ ජීවිත අපිම විනාශ කර ගන්නවයයි කියලා කියන්නේ එකයි මම සඳහන් කළේ. එය සාංශාරික දෝෂයක්. අපට නියම තැන අපිට හමු වෙලා නැහැ. නියම ධර්ම මාර්ගී හමු වෙලා නැහැ. ඒ නිසා අපි ඉසිදාසි තෙරණිය වගේ තෙරණියගේ ජීවිතේ කතාව ගත්තත් Tamanගේ ජීවිතය තුළ හොඳක් අහන්න නොලැබිච්ච අය, හැම පැත්තෙම සාධාරණ තත්ත්වයට පත්වෙච්ච අය අවසානයේදී කල්පනා කළේ සීදී විනාශා ගන්න. නමුත් ඇයට ධර්මයේ මුණ ගැහෙනවා, ජීවිතේ වෙනස් වෙනවා, රහත් තෙරණි කෙනෙක් බවට පත් වෙලා ඊ타ත්ම සන්තෝෂයෙන් ඇගේ ජීවිතය ගත වෙනවා. පින්වත්නි, අපට පේනවා ඒ ඕස්ට්‍රේලියාවේදී Tamanගේ ජීවිතය අහිමි කරගත්ත පුංචි මල් කැකුළුවන්, පුංචි දරුවන් දෙදෙනෙකුගේ ජීවිතය අහිමි කරපු ඒ පුජ්‍යලයා සමාජ මාධ්‍ය ජාලාවලට නිකුත් කරපු යම් ආකාරයකින් වීඩියෝ පටයක් අපටත් නරඹන්න ලැබුණා. අපේ ගෙවල් දොරවල් වල ඉන්න අපේ වයසක අම්මලා තාත්තලාට මේ ගැන අහන්න බලන්න ඊතරම්ම දකින්න නොලැබුණත්, නමුත් අපට ඒවා යම් යම් දේවල් මුණ ගැහෙන විට අපි මේ ධර්ම මාර්ගයට යොමු කරලා අපට සඳහන් කරන්නේ ඒ තුල තිබෙනා වූ බරපතල ස්වභාවය. ඔහු සඳහන් කළා තිබුණා මාස ගණනාවක් තිස්සේ Taman විසාදියේ, එහෙම නැත්නම් අපි ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මේ ડિප්‍රෙෂන් කියන රෝගකාරක තත්ත්වයට පත් වෙලා ඉන්නවා කියලා. ඒත් ඔහු ඕස්ට්‍රේලියානු කාන්තාවක් විවාහ කරගෙන තිබුණේ. ඒ වගේම නගර නිර්මාණකරුවෙක් විදියට වෘත්තීය කටයුතු කරගෙන තිබුණා. ඉතින් අපි හිතන විදියට බොහොම ලස්සන සුන්දර ජීවිතයක් මුල් කාල පරිච්ඡේදය තුල ගත කරන්න ඇති. ඉතින් අපි කවුරුත් හිතන්නේ විදේශ රටකට ගියාට පස්සේ අපේ ජීවිතේ ගොඩාක් දේවල් සම්පූර්ණ වෙනවා කියලා. ඉතින් කොහොම නමුත් භෞතික වශයෙන් එවැනි දේවල් සම්පූර්ණත්වයට පත් වෙලා තිබිච්ච මේ පුජ්‍යලයාට කිසියම් කාරණාවක් නිසා Tamanගේ මානසික බිඳවැටීමක් තියෙනවා. දැන් මේ සඳහන් කරපු විසාදේ එහෙම නැත්නම් ડિප්‍රෙෂන් කියන තත්ත්වය කුමක්ද? ඒක තමයි පින්වත්නි කිසියම් පුජ්‍යලයක් කිසියම් සිදුවීමක් පිළිබඳව ඊ타මාත්ම දීර්ඝ කාලයක් තිස්සේ ඔහු ඒ පිළිබඳව නිෂේධනීය ආකල්ප වලින් පීඩාව දිනවා. එහෙම නැත්නම් නිෂේධනීය ආකල්ප වලින් පීඩා වීමේ ස්වභාවයක් තත්ත්වයක් තමයි, රෝගී තත්ත්වයක් තමයි මේ විසාදය කියලා කියන්නේ. තවදුරටත් මම සඳහන් කළොත් එහෙම යම් ආකාරයම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාට පස්සේ ඒ ප්‍රශ්නිය හෝ ගැටලුව පිළිබඳව ඔහු ඍණාත්මක ආකල්පයෙන් යුක්ත අසුභවාදී විදියටම හිතලා කල්පනා කරලා අන්තිමට ඔහුගේ ජීවිතේ Tamanට පාලනය කරගන්න බැරි මට්ටමට එනවා. එවැනි ස්වභාවයකට එවැනි තත්ත්වයකටපත් වුණාට පස්සේ අපට පේනවා අපේ ජීවිතය විනාශ කරගන්නට යනවායි කියලා කියන ඒ මානසික තත්ත්වයට ඔහු යොමු වෙනවා.
එතකොට අපිට පේනවා අපට අපේ ජීවිතය තුළ සමහර ප්‍රශ්න සහ ගැටලු ඇති වුණාට පස්සේ ඒ ප්‍රශ්න සහ ගැටලු පිළිබඳව අපි දීර්ඝ කාලයක් තිස්සේ අපි හිතනකොට කල්පනා කරනකොට මෙවැනි රෝගකාරක තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. අපි හිතුවොත් බොහෝ වෙලාවට අපේ ජීවිතය තුළ අපි මරණයකට අත වනන්නේ. එහෙම නැත්නම් මැරෙන්න ඕනෑයයි කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් අපි යම් විදියකින් අපිට ජීවිතේ එපා වෙනවයයි කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඉච්ඡා බංගත්වයේ නිසා. ඉච්ඡා බංගත්වය කියලා කියන්නේ Taman කැමති දේ නොලැබීම නිසා. Taman බලාපොරොත්තු වුණා නම් කිසියක් ඒ බලාපොරොත්තු වෙච්ච දේ ඔහුට ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා Tamanගේ ජීවිතයේ තුළ දැඩි ලෙසම බලාපොරොත්තු සහගත විදියට ජීවත් වෙන විට මෙවැනි මානසික ස්වභාවයක් මිනිස්සුෙකුට පින්වත්නි ජීවිතයේ තුළ ඇති වෙන්න පුළුවන්. මේ ලෝකයේ තුළ ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපි බලාපොරොත්තු වන විදියටම මේ ලෝකේ පවතින්නේ නැහැ. බලාපොරොත්තු වන දේවල් අපට 100%ක් ළඟා කරගන්න බෑ. අපි බලාපොරොත්තුත් එක්ක ජීවිතය තුළ ගත කරන විට අන්තිමට අපිට බොහෝ වෙලාට ඉතුරු වන්නේම අපිට දුකක් පමණමයි. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන මේ ලෝකයේ තුළ හැම දෙයක්ම වෙනස් වීම වලට ලක් වෙනවා. ඒ වෙනස් වීම වලට ලක්වන ධර්මතාවක් තුළ තමයි අපි ජීවිතේ ගත කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ தত্ত্বයේ ස්වභාවය අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට මෙන්න මේ ආකාරයකට ලෝකේ මානසික ලිඩුන් බවට පත් වෙලා අපේ ජීවිත එතනින් නැති වෙන්න පුළුවන්, විනාශ ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකයේ තුල බොහෝ මිනිස්යන්ට තමන්ගේ ජීවිතයේ තුල මේ මානසික වශයෙන් ඇතිවෙනා වූ රෝගකාරක තත්ත්වයන් පොදු තත්ත්වයක්. අපට පේනවා මනෝවිද්‍යාඥයන් කියපු කාරණාවලට වඩා ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ දේශනාව අරගෙන බලනකොට මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ තාමත්ම පැහැදිලිව පෙන්වු කරන කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ මිනිස් සිත කලඹන චිත්ත වේගයන් එහෙම නැත්නම් චිත්ත ස්වභාවයන් සිතුවිලි තියෙන ස්වභාවය. ඊ타මාත්ම දැඩි ලෙස මසුරු සහගත ස්වභාවය, තරහව, ක්‍රෝධය, කෝපය, බද්ධ වෛරය, ඊර්ෂ්‍යාව, ගුණමක බව, තදගතිය, සැකය, මසුරුකම, නොසන්සුන්කම, චාටු බව, කපටි බව, මාන්නෙන් මත්වීම. මේ ඔක්කොම දේවල් අරගෙන බලනකොට පුජ්‍යලිකුගේ මනස තුළ ගොඩනැගිලා තිබෙන සිතුවිලි ස්වභාවයක්. මේ තියෙන සිතුවිලි ස්වභාවයත් එක්ක තමයි ලෝකයේ තුල හෝ බලාපොරොත්තු සහගත විදිහට ජීවිතය ගත කරනවා. ඒ බලාපොරොත්තු සහගත විදිහට ජීවිතය ගත කරපුවාම ඒ වගේ දේවල් වලින් ඔහු බලාපොරොත්තු වන දේ ඉටු නොවන විට ඔහුගේ සිත යම් ආකාරයකින් ව්‍යාධියකටපත් වෙනවා, පීඩනයකටපත් වෙනවා. ඒ නිසා අපිට පේනවා මේ බටහිර ලෝකයේ තුලක් කියලා තියෙන කාරණාවන්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙන කාරණාවත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ දේශනාව අපිට පේනවා මේ චිත්ත කාණ්ඩයේ තුල එහෙම නැත්නම් සතර පරමාර්ථ ධර්ම වල චිත්ත කාණ්ඩය පිළිබඳව විමර්ශනය කරලා බලනකොට මේ බටහිර ලෝකයේ කියපු දේවල් වලට වඩා ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉතාමත් ඉහළ මට්ටමින් තිබෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අපේ දේශනාවල සඳහන් වෙන්නේ මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සුත් මේ උමුතු රෝගීන් වගේ වැඩ කටයුතු කරනවා. දැන් අපි මේකෙන් අදහස් කරන්නේ නැහැ මේ ලෝකයේ ඉන්න සියලු දෙනාම උමුතුන් කියලා. නමුත් මේක හරියට විග්‍රහ කරලා බලපුවාම අපිට පේන්නේ ලෝකයේ ජීවත් වෙන බහුතරයක් දෙනා උමුතුන් වගේ එහෙම නැත්නම් උන්මත්තකයන් වගේ කටයුතු කරනවා, ජීවත් වෙනවා. දැන් එතකොට එහෙම බලනකොට මේ ලෝකයේ තුල ජීවත් වෙන සියලු දෙනාටම අපට මොනෝhari මානසික රෝගයක් තියෙනවා. ඒ මානසික රෝගකාරක තත්ත්වයේ කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම මෙයා පිස්සෙක් කියලා කියන්නේ එහෙම නැත්නම් ඒ විදිහට නම් කිරීමක් කරන්නේ ඔහුගේ ඒ මානසික ස්වභාවය තුළ තිබෙනා වූ ඒ සමබරතාව සම්පූර්ණයෙන් ගිලිලා ගිහිල්ලා ඔහුගේ තිබිච්ච ස්වභාවය ඔහුට පාලනය කරගන්න බැහැ. ඔහු කියන්නේ මොකක්ද කියලා කියන එක Tamandම තේරුම් ගන්නට බැහැ. ඒක බොහෝ වෙලාවට සිදුවෙන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අපේ ශාරීරිය තුළ තිබෙනා වූ මේ රසායනික සංයුතියන්ගේ වෙනස් වීම මත මොළයේ ඇතිවෙනා වූ යම් යම් වෙනස් වීම මත එවැනි තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර මනස තුළ තිබෙනා වූ අපි සඳහන් කරපු ඊ타මත්ම දැඩි චිත්ත ස්වභාවයන් දැන් අපි ධර්මයේ ඔබට කියලා දෙන්නේ ඒවා පාලනය කරගන්න. ඔබට මේ ධර්මයේ තුලින් ඔබට ඉගැන්වීමක් කරන්නේ පින්වත්නි. ඒවා සමතේකට පත් කරලා අර සීල සමාධි ප්‍රඥා තුළ
තමන්ගේ මනස කොයි විදිහටද පාලනය කරගන්නේ කියන කාරණා තමයි ඊටාත්ම පැහැදිලි කරන්නේ. දැන් එතකොට අපිට බලනකොට පේනවා මේ ලෝකයේ තුල සුළු මානසික රෝගීන් විදිහට ජීවත් වෙන මිනිස්සු විශාල ප්‍රමාණයක් සිටිනවා. ප්‍රධාන මානසික රෝගීන් විදිහට ජීවත් වෙන බොහෝ පිරිසක් සිටිනවා. දැන් අපි නියුරෝසියා කියලා කියන සුළු මානසික රෝග තත්ත්වයන් තියෙන පිරිසට. ප්‍රධාන මානසික රෝග තත්ත්වයන් තියෙන අයට අපි කියනවා සයිකෝසියා කියලා කියනවා. දැන් මේ සුළු මානසික රෝගකාරක තත්ත්වයන් සහ ප්‍රධාන මානසික රෝගකාරක තත්ත්වයන් අපට ඕන තරම් අපට ජීවිතය තුළ මොන ගැහෙනවා. දැන් මේ වගේ තියෙන ස්වභාවීය තත්ත්වය තමයි මේවර ඉංග්‍රීසි නම් පාවිච්චි කළ බටහිර ලෝකයේ තුල ඉගෙනුවාට මේ ඔක්කොම දේවල් අපේ එක මනසක් තුළ ක්‍රියාත්මක කරන දේවල් විදිහට තමයි අපිට දකින්නට පුළුවන්කමක් තියෙන්නේ. දැන් සමහර වෙලාවට මේ සුළු මානසික රෝගකාරක තත්ත්වයන් දැන් අද මේ ධර්මයේ ශ්‍රවණය කරලා කවුරුත් මට කතා කරලා ඔබේ මානසික රෝග තත්ත්වයන් ගැන මට කියන්න එපා. ඔබ ඊට අවශ්‍ය කරන නිසි පුහුණුවලත් විශේෂඥ වෛද්‍යවරයෙකු ළඟට ගිහිල්ලා පෙන්නන්න. එහෙම නැත්නම් ඔබ හොඳට මේ ධර්ම මාර්ගය කියවලා ධාර්මික වශයෙන් එහෙම නැත්නම් ඔබ ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරගන්න පුළුවන් මඟ ඔබට විවර කරගන්නට පුළුවන්කමක් තියෙනවා. මේ සුළු මානසික රෝග තත්ත්වයේ පිළිබඳව සඳහන් කරනකොට මම මේ විෂය පිළිබඳව පරිණත තත්ත්වයට පත්වෙච්ච කෙනෙක් නෙමෙයි. නමුත් අපි කියවීම සහ අත්දැකීමෙන් අපිට මේ දේ යම් දෙයක් ඔබට ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. අපි දන්න සමහරලාට ඇතින් සතුන් දැකීමට විශාල බියක් තියෙනවා. ඒ වගේම කිසිම හේතුවක් නැතුව ඔබේ අත්පාවල දහරිය දානවා. ඊළඟට සමහර වෙලාවට පුච්චිලයකට සමාජයකට ප්‍රශ්න වලට මුහුණ දෙන්න බියක් සැකක් තිබෙනවා. අභියෝගයකට මුහුණ දීමේ කැළඹිලි සහගත ස්වභාවයක් තිබෙනවා. අන් අය නිරුස්සන ස්වභාවයක් තියෙනවා. ඔබට තනිකමක් දැනෙනවා. පීඩාවටපත් වෙනවා. මේ විදිහට මේ නිින්ද නොයෑම, ඊළඟට අමතක වීම, ඉච්ඡාබංගත්වයටපත් වීම, ඊළඟට බලාපොරොත්තු වන දේ ඉටු නොවීම, මේ කියන සියලු කලකිරුණු ස්වභාවය, මේ සියලුම දේවල් අපිට පේනවා. මේ හඬන එක, වැළපෙන එක, සෝක් කරන එක, මේ සියලුම දේවල් ඔබට මේ සුළු මානසික හෝ විශාල මානසික රෝගී තත්ත්වයන් බවට පත් වෙලා තිබෙනවා. එවැනි ස්වභාවයක් තත්ත්වයක් දකින්නකොට බලනකොට පින්වත්නි අපට පුළුවන්කමක් තියෙන ක්‍රම දෙකකට අපේ ජීවිතය සුවපත් කරන්න. ඔබට මා මුලින් සඳහන් කරන කාරණාව තමයි අපට ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා ඒ ධර්ම මාර්ගය තුළ මේ හිත වඩාගෙන ගියොත් ඔබට ඒ බොහෝ රෝගීකාරක තත්ත්වයන්ගෙන් ඔබට නිදහස් වීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් අපි සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒ වෛද්‍යවරයෙකුගෙන් අවශ්‍ය කරන බටහිර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් Tamanගේ ජීවිතය තුළ මෙවැනි ප්‍රශ්නකාරී ස්වභාවයන් ජීවිතය තුළ තියෙනවා නම් ඒ තියෙන අවස්ථාවකදී ඔහු හිතනවා නම් කල්පනා කරනවා නම් යම් ආකාරයක Tamanට අමනුෂ්‍ය බලවේගයක් ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් වෙනත් ආකාරයක කුම්බාණ්ඩ ප්‍රසාචයන්ගෙන් Tamanට බලපෑම ඇතිලා තියෙනවා. ඒකත් මානසික රෝගයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි හරි බුද්ධිමත් විදියට අපි ධර්මයේ තේරුම් ගන්න ඕනේ. බුද්ධිමත් විදියට අපි කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කළොත් තමයි අපට මේ ජීවිතයෙන් යම් නිදහසක් අපට ගොඩනගන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් බටහිර ලෝකයේ තුල අපිට උගන්වපු කාරණාවන් දිහා බලනකොට පින්වත්නි යම් රෝගී තත්ත්වයක් ඇති වෙනකොට ඒ රෝගීකාරක තත්ත්වය తాවකාලික වශයෙන් යටපත් කිරීම සඳහා තමයි බෙහෙත් ආදී ලබා දීම සිදු කරන්නේ. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මේ తాවකාලිකව යටපත් කරන්න තියෙන කාරණාවක් නෙමෙයි. මේ රෝගකාරක තත්ත්වයක් ඇති වුනහම මානසික ස්වභාවයක් ඇති වුනාම ඒ මානසික ස්වභාවයේ ඇතිවිච්ච මූලයටම උත්තරයක් ලබා දෙනවා. එහෙම නැත්නම් මේ මුලටම ප්‍රතිකාරයක් ලබා දෙනවා. එයින් පස්සේ ක්‍රමානුකූලව ඒ අවබෝධය තුළින් ඔහුට Tamanගේ මානසික තත්ත්වය ගොඩාක් දුරට සංසිඳවා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එක්තරා අවස්ථාවකදී දේශනා කළේ මහණෙනි මේ ධර්ම ඖෂධයේ තරම් වටිනා ඖෂධයක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. ඒ පානය කරන්නට. මේ පානය කිරීම කුමකටද? එය ජාති ජරා මරණ ශෝක පරිදේව මේ සියලුම දේවල් වලින් නිදහස් වීම දා තියෙන ධර්ම ඖෂධයක් මේක. එතකොට ධර්මීය ඖෂධයක් විදිහට අපිට භාවිතයට ගන්නකොට පින්වත්නි අපට අපේ මානසික ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අපිට ඒ සඳහා ඕනතරම් අපේ බුද්ධ චරිතය තුළ සඳහන් වෙච්ච කාරණාවන් ප්‍රශ්නයකට ගැටලුවකට මොන දෙන්නේ කොහොමද? ඒ කලමනාකරණය කරගන්නේ කොහොමද? මේ කියන සියලුම දේවල් වලට උත්තරයක් ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය තුළ අපිට දකින්න ලැබෙනවා. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ Tamanට ඇතිවිච්ච සුන්දරී සූත්‍ර දේශනාව බලනකොට භාග්‍යතුන් වහන්සේට ඇතිවිච්ච තාඩනීය පීඩනීය ප්‍රශ්නීය ගැටලුව සහ ඒ වගේම බොරු
චෝදනාවන් එල්ල කරලා කරපු අපවාදයන් තුළින් බුදුවරයෙක් එහෙමනම් සාමාන්‍ය මිනිසෙක් නම් කොයිතරම්නම් සැලීමකට පත් වෙනවද? හැබැයි උන්වහන්සේ දැනගෙන තිබුණා ඒ වගේ තිබිච්ච යථා ස්වභාවය කොයි වගේද? ඊළඟට ඒවට වුණ දෙන්නේ කොහොමද? ඊළඟට ඒවා කළමනාකරණය කරගන්නේ කොහොමද? ඒවා Tamanගේ මනසට ගන්නේ නැතුව ඒවා බාහිර දේවල් විදිහට බාහිරින් තියන්න උන්වහන්සේට හැකියාවක් තිබුණා. දැන් අපිට පේනවා දැන් එවැනි සිදුවීමක් අපට අපේ ජීවිතය තුළ කඩාගෙන වැටෙනකොට ප්‍රශ්න වලට ගැටලු වලට එනකොට අපිට පුළුවන්කමක් තිබෙනවා ඒ වගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ බුද්ධ චරිතය අපිට සිහිපත් කරන්න පුළුවන්. අපිට සමහර වෙලාවට ජීවිතයේ තුළ මේ විදිහට මේ අහිමිවීම ඇති වෙනකොට එතකොට අපිට පේනවා මේ අහිමිවීම තුළින් අපේ ඉතිහාසයේ තුළ හිටපු කාන්තාවන් කිසා ගොතමිය ගත්තත් පටාචාරාව ගත්තත් ඒතන්ගේ ජීවිතය තුළ තිබිච්ච කඩාවැටීම් වලින් ඔවුන් අවසානයේදී මේ මානසික වශයෙන් දැඩි ලෙස පීඩාවකට පත් වෙලා. හැබැයි ඔවුන්ට සද්ධර්මයේ මුණ ගැහෙනවා. සද්ධර්මයේ ඔස්සේ ඔහු තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නවා. අවසානයේදී මේ ගමන සසර ගමන අය අඬන්නේ නැතුව වැළපෙන්නේ නැතුව ශෝක කරන්නේ නැතුව සසර නිමා කරන්න අවශ්‍ය කරන මඟ ඕන් විවර කර ගන්නවා. දැන් ඒකට අපිට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනකොට අපිට පුළුවන් අහිමි වීම තුළ මට පමණක් නෙමේ මේ ලෝකයේ තුළ මේ ආකාරයකට ජීවත් වෙච්ච බොහෝ දෙනෙකුට අපට පේනවා පින්වත්නි යම් යම් ආකාරයකින් යම් විදියකින් චරිත දිහා බලලා අපිට ඒ පිළිබඳව අපිට අපේ හිත් හදාගන්න පුළුවන් ධර්ම මාර්ගයට අවශ්‍ය කරන මඟ විවර කරලා දීලා තිනවා. ඒ නිසා අපිට අපේ අස්පනා පිටම දකින්නට බලන්නට පුළුවන් ආකාරයකට ඒ ධර්මයේ තුළ තිබෙන ප්‍රත්‍යක්ෂ ස්වභාවය පින්වත්නි අපට ඉතාමත් හොඳින් උදේ හවස ඔබට මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට මේ ගැන මොන ගැහෙනවා. එතකොට අපි අඬන්නේ වැළපෙන්නේ ශෝක කරන්නේ බලන්න එතකොට අපට අහිමි වෙච්චි එහෙම නැත්නම් අපට අයිති නැති ලෝකයකට තමයි අපි අඬන්න වැළපෙන්න ශෝක කරන්න එපමණක්ම නොව අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා මේ මානසික වශයෙන් ඇතිවෙන පීඩනකාරී ස්වභාවයන්ට අපට පේනවා උත්තර ධර්මයේ තුල අපිට ඕන තරම් දකින්න පුළුවන්කමක් තියෙනවා. ඔය සමහර මානසික රෝගකාරක තත්ත්වයන් පවතින අවස්ථාවන් තියෙනවා. දැන් ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමයි අපිට බටහිර ලෝකයේ තුල මේ මානසික ස්වභාවය පිළිබඳව ගන්නපු ප්‍රධානතම කෙනෙක් විදිහට සඳහන් කරන්නේ. ඔහු සඳහන් කරන්නේත් ඔය සමහර වෙලාවට සමහර පුජ්‍යලයන් සිටිනවා ඒ අය වෙනත් පුජ්‍යලයන් අනුකරණයට ලක් කිරීම කරනවා. අපි හිතුවොත් එහෙම සමහර ලාවට ඔය වර්තමානයේ ඉන්න තරුණ ළමයි පවා සමහර ගායකයන් විදිහට අනුකරණය කරනවා, නළුවන් විදිහට ඉන්න හිතනවා කල්පනා කරනවා. සමහර වෙලාවට මානසික රෝගීන් ඉන්න තැන් වලට ගියොත් ඒ අය මූතියෙන් වගේ සමහරලාට ක්‍රියාත්මක කරනවා. පෞරුෂත්වයේ බිඳ වැටිලා සමහරලාට උන් අගමැති ලේකම් ආදී වශයෙන් එම නැත්තම් මහා ඇමතිවරුන් වගේ Tamanගේ ජීවිතේ අනිත් අය අනුකරණය කළා. මම රජතුමා, මම තමයි ජනාධිපති, මම තමයි අහවල් කෙනා. ඒ ආදී වශයෙන් ප්‍රකාශයට පත් කරන අවස්ථාවන් තියෙනවා. මේ ඔක්කොගෙම හැම දෙයක්ම දිහා බලනකොට පින්වත්නි අපට පේන්නේම මේ ලෝකයට අපි උත්පත්තියක් ලබනකොට මම නළුවෙක් වෙලා නෙමෙයි උත්පත්ති ලැබුවේ. මේ ලෝකයට උත්පත්ති ලබනකොට මම වෛද්‍යවරයෙක් වෙලා නෙමෙයි උත්පත්ති ලැබුවේ. මේ ලෝකයට උත්පත්ති ලබනකොට මම හාමුදුරු කෙනෙක් විතර නෙමෙයි මම උත්පත්ති ලැබුවේ. මේ හැම දෙයක්ම ගොඩ නැගෙන්නේ අපට පේනවා අපට අපේ ජීවිතය තුළ මුණ ගැහෙන දේවල් තුළ. අපි දකින දේවල් තුළ, අපි බලන දේවල් තුළ. ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ අපට ඉතාමත් වටිනා කාරණාවක් සඳහන් කළා. ඒ තමයි මේ ලෝකයේ තුළ මිනිස්සෙක් Tamanගේ ජීවිතයේ තුළ ඉතාමත්ම නිරෝගී විදියට අවශ්‍ය කරන මේ කාරණා පහක් පිළිබඳව බුද්ධ දේශනාවේදී සඳහන් කළා. ඒ කාරණා පහ අපට අපේ ජීවිතය තුළ අවශ්‍යම වෙනවා. ආහාර සප්පාය කියලා කිව්වේ අපට සුදුසු ආහාර පරිභෝජනය කරන්න අවශ්‍ය වෙනවා. විහරණ සප්පාය අපිට නිවැරදි ආකාරයකට අපි ඉඳුම් හිටුම් අපේ හැසිරීම් රටාවන් නිවැරදි ආකාරයකට සකස් කරගන්න අවශ්‍ය වෙනවා. උතු සප්පාය අපේ ශරීරයට හිත කරවූ ඍතුන් වල එහෙම නැත්නම් ඒ ප්‍රදේශවල අපි ජීවත් වෙන පුජ්‍යල සප්පාය අපට ඉතාමත් වැදගත් වෙනවා මෙන්න මේ පුජ්‍යලන්ගේ ඇසුර කියලා කියන එක. හේතුව මොකද අපේ ජීවිතේ ගොඩාක් වෙලාවට බොහෝ සෙයින්ම විනාශ ස්වභාවයටපත් වෙන්නේ අපි ආශ්‍රය කරන පුජ්‍යලන්ගේ ස්වභාවය මත. ඔබ දන්නවා අර යම්මාකාරයකින් අර ගිරව් දෙදෙනාගේ කතාව. මගේ මතකයේ හැටියට එක ගිරවෙක් වැටෙන්නේ තාපසයන් ඉන්න තැනකට. අනිත් ගිරවා වැටෙන්නේ හුරු කණ්ඩායමක් ඉන්න තැනකට. මේ සත්තුන්ගේ පවා තිරිසංගත සතුන්ගේ පවා ඒ Taman හැදෙන වැඩෙන පරිසරය තුළ
ඔවුන්ගේ ගති ස්වභාවයන් වල වෙනස් වීම ඇති වෙනවා. අපි හරි තැනකට හරි මිනිසයන් අපේ ජීවිතයට මුණ ගැහුනොත් අපේ ජීවිතේ සම්පූර්ණ සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. වැරදි මිනිස්සු අපට අපේ ජීවිතයට මුණ ගැහුනොත් පින්වත්නි අපිට පේනවා අපේ ජීවිතය තුළ වැරදි ආකාරයටයි ගොඩ නැගෙන්නේ. ඒ නිසා සුදුසු පුජ්‍යලයන් ආශ්‍රයයට පත්වීම කියලා කියන්නේ ධර්මයේ තුළ සඳහන් කරන්නේ අපිට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය විදිහට පැහැදිලි කරනවා. පස්වෙනි කාරණාව තමයි අජ්ජාසේ සප්පාය. හොඳ අදහස් ඇතුව අපට අපේ ජීවිතය ගත කිරීම. මොකද හේතුව හොඳ අදහස් ඇතුව අපට අපේ ජීවිතය ගත කරනකොට මෙන්න මේ මානසික වශයෙන් ඇතිවෙනා වූ පීඩනකාරී ස්වභාවයන් අපට අපේ ජීවිතය තුළ ගොඩ නැගින්නේ නැහැ. ඒ නිසා හොඳ මානසික ස්වභාවයක් ඇති කරගන්න අපේ මාමුලින් සඳහන් කළානේ ඔය ලෝභයේ, දේශයේ, මෝහයේ කියලා කියන මූලික සිතුවිලි තුන ඔස්සේ තමයි අනිකුත් සියලුම දේවල් අපේ ජීවිතය තුළ ගොඩ නැගින්නේ. අපි කතා කරපු ඔය වෛරය, ක්‍රෝධය, බද්ධ වෛරය සහ මේ සියලුම දේවල්. මේ ඔක්කොම දිහා බලනකොට මේ කරුණු පහින් අපට අතිශය වැදගත් වෙන කාරණාව තමයි ආහාර සප්පාය, විහරණ සප්පාය, මුතු සප්පාය, පුජ්‍යල සප්පාය, අජ්ජාසේ සප්පාය කියලා කියන මේ කාරණා පහින්ම අජ්ජාසේ සප්පාය හොඳ අදහස් ඇති කර ගැනීම සඳහා අපට ඉතාමත්ම වැදගත් වෙන හේතුව මොකද අපේ බුද්ධ දේශනාව තුළදී පින්වත්නි අපිට පේනවා ආරෝග්‍ය පරමාලාභ මේ ශරීර සෞඛ්‍යය පිළිබඳව කතා කළා. සන්තුට්ටි පරමං දනං මානසික සෞඛ්‍යය පිළිබඳව කතා කළා. විශ්වාස පරමාඥාති සමාජ සෞඛ්‍ය පිළිබඳව කතා කළා. නිබ්බානම් පරමං සුඛං මේ ඉපදීම, ලෙඩවීම, මහලු වීම මේ කියන සියලු දේවල් වලින් නිදහස් වෙච්චි නිර්වාණය අපිට පරම සුඛයක් විදිහට ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුණා. දැන් බලන්න එතකොට මෙන්න මේ විදිහට මේ Tamanගේ ජීවිතයට අවශ්‍ය කරන මඟ එහෙම නැත්නම් Tamanට නිවීමට අවශ්‍ය කරන මඟ බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම හොඳින් පැහැදිලි කළේ අපිට තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීම. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප මේ ආදී වශයෙන් තිබෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල සීල සමාධි ප්‍රඥා ගොඩනගා ගැනීම තුළින් ඒ හරහා පින්වත්නි අපට අපේ ජීවිතය මේ සෝපත් භාවයේ ගොඩනගා ගන්න පුළුවන්කමක් තිබෙනවා. අපි ජීවිතයක් ලැබපු අය ප්‍රශ්න සහ ගැටලු නොයෙකුත් දේවල් ඇති වෙනකොට අපි මැරෙන්න යනවට වඩා අපිට මේ ජීවත් වෙලා ඉන්න කාල පරිච්ඡේදය තුළ හරියටම අපේ මානසික ස්වභාවය අපි අවබෝධ කරගත්තා නම් ධර්මයේ ඔබට ඔබේ ජීවිතය තුළ සමීපව තිබෙනවා නම් අතැඹුලක්සේ ඔබ ළඟ තිබෙනවා නම් අපට පේනවා අපි යා යුත්තේ කුමන මාර්ගයේද කියලා. කලකිරීම සහගත ස්වභාවයන් නැති වෙනකොට ඒ කලකිරීම වලදී අපි ඒවට කොහොමද මුහුණ දෙන්නේ? ඒවා කොහොමද අපි කළමනාකරණය කරගන්නේ? මේ කියන කාරණාවන් සියල්ලක්ම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවන් තුළ සඳහන් වෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනාවේදී අපට පැහැදිලි කරන්න යෙදුනේ පින්වත්නි මේ ලෝකයේ තුල ජීවත් වන මිනිසුන්ට එකම මඟයි තියෙන්නේ සත්තානං විසුද්ධිය සත්‍යයේ පිරිසුදු භාවයේ පිණිස. ඇයි මේ පිරිසුදුකම අවශ්‍ය වෙන්නේ? ඇලීමත් ගැටීමත් එක්ක තමයි අපට අපේ ජීවිතය ගත වෙන්නේ. ඒ නිසායි ඇලීමත් ගැටීමත් එක්ක අපට අපේ ජීවිතය ගත කරන විට අපට අවශ්‍ය වෙන්නේ වෙන කිසිවක් නෙමෙයි මේ සතර සතිපට්ඨානය වඩන්න කියන කාරණාව. එතකොට ආනාපාන සතියත් ඒ වගේම විශේෂයෙන් සතර සතිපට්ඨානයේ තුල අපි අපේ ජීවිතය ගත කරන විට ඒ අවබෝධය ඇති කරගන්න විට පින්වත්නි අපි අර අඬන එක, වැළපෙන එක, ශෝකයටපත් වෙන එක, කම්පණයකටපත් වෙන එක, එපා වෙන එක ඒ විතරක් නෙවෙයි Tamanගේ ජීවිතයේ සම්පූර්ණයෙන් නසා ගන්න ඕනේ කියලා කියන හැඟීම් සියල්ලක්ම යටපත් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. පින්වත්නි කවුරු හරි කෙනෙක් මේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් ඔබ බලන්න ඔබේ ස්වාමි පුරුෂයාගේ ජීවිතය දිහා බලන්න, ඔබේ දරුවාගේ ජීවිතය දිහා බලන්න, බිරිඳගේ ජීවිතය දිහා බලන්න, ඔබේ හිතවතුගේ ජීවිතයේ ස්වභාවයේ தත්ත්වය බලන්න. ඔවුන් යම් ආකාරයකින් Tamanගේ මානසික පීඩාවන් වලට පත් වෙලා යම් විදියකින් ආවේගකාරී විදිහට කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙකුට නොදන්වා සීදී විනාසා ගන්න පුළුවන්. ඒ විදිහට පින්වත්නි හැසිරෙන චරිත තියෙනමනම් ස්වභාවයන් තිබෙනවා නම් අපිට පුළුවන්කමක් තිබෙනවා. විශේෂයෙන් ඔබට පුළුවන්කමක් තිබෙනවා මේ ධර්ම මාර්ගයේ පෙන්වා දෙන්නට. අපට අපේ රටේ ඕන තරම් අපිට ආරණ්‍ය සේනාසනයන් තියෙනවා, විහාරස්ථාන තියෙනවා. ධර්මයේ ප්‍රගුණ කරපු ඒ ආධ්‍යාත්මික ශක්තිය පුහුණු කරපු උතුමන් වහන්සේලා මේ ලෝකයේ තුල ජීවත් වෙනවා.
ඒ උතුමන් වහන්සේලා ඔබට මුණ ගැහුණොත් ඔබේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ප්‍රශ්නයක් ගැටලුවක් කියලා කියන්නෙම ඔබට ජීවිතය ගැන ඔබට කියලා දෙන පාඩමක්. මේ ගතවන හැම මොහොතක් පාසාම නිමේෂයකම පින්වත්නි අපට ප්‍රශ්න පත්තරයකට උත්තර සපයන්න තියෙන්නේ. ඒ නිසා මේ සද්ධර්මයේ හොඳට තේරුම් ගත්ත කෙනෙක්, අවබෝධ කරගත්ත කෙනෙක් ඔහු ඊ타මත්ම හොඳින් සතුටින් Tamanගේ ජීවිතය ගත කරනවා. ඔබ දන්නවා අංගුත්තර නිකායි චතුත්ථක නිපාතේ පත්තකම්ම සූත්‍ර දේශනාව. මේ පත්තකම්ම සූත්‍ර දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පත්තකම කියලා කියන්නේ සුදුසු කර්ම කියලා කියන එක. ඉතින් මිනිස්සෙක් Tamanගේ ජීවිතය තුළ ප්‍රාර්ථනා කරන අවශ්‍ය කරන කාරණාවන් කීපයක් තියෙනවා. ඒ තමයි මට ධාර්මික විදියට භෝග ලැබේවායි කියලා කියන කාරණාව. මේ ධාර්මිකව භෝගයන් ලැබිලා නෑදෑයන් සමග, පාද්‍යයන් සමග මගේ පිරිවර සංග මට හොඳට ජීවත් වෙන්න ලැබේවා. උපාධ්‍යය කියලා කියන්නේ තන සැප දුකෙදී මෙදිහත් වෙන මිත්‍රයන් සමග ඊටමත් හොඳින් ජීවත් වෙන්න අවස්ථාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමෙයි Tamanගේ ජීවිතයේ තුල මරණින් පස්සේ ඊටමත් හොඳින් Tamanගේ භවය සකස් කරගන්න, ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාවම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ලෝකයේ තුල අපි මොනතරම් මිල මුදල් කොයි රටක ජීවත් වුණත් අපි ප්‍රාර්ථනා කරන්නේ සන්තුට්ටි පරමන්දනං, සතුට තමයි අපේ පරම ධනෙ බවට පත් වෙන්නේ. එතකොට අපි හම්බ කරපු දේවල්, මිල මුදල්, යාන වාහන, ලෝකෙ ගොඩනගපු දේවල්, ඒ තුල අපට සතුටක් ඇත්තේ නෑයයි කියලා ඔබට දැනෙනවා නම්, තේරෙනවා නම් ඔබ ඒ සියලුම භෞතික දේවල් භුක්ති විඳින ගමන් මේ සද්ධර්මයේ හොයනවා. හේතුව මොකද? මේ ධර්මයේ ඔබට කියලා දෙන්නේ අඬන මිනිසු තලයේ නොහඬා ඉන්නට. වැළපෙන මිනිසු දහසක් තලයේ වැළපෙන්නේ නැතුව ඉන්න ඔබට මේ ධර්මය කියලා දෙනවා. මේ මුළු ලෝකයේම තියෙන ප්‍රශ්න ගැටලු ඔබ ළඟට ආවත් ඒ ප්‍රශ්න ගැටලු වලට නොබිව මුහුණ දීමේ ආත්ම ශක්තිය ඔබට ධර්මයේ තුල කියලා දෙලා තියෙනවා. ඒක ගොඩනගා ගත යුතු වන්නේ ඔබ තනියෙන් මිසක්කා වෙන කවුරුකගේවත් ඔබට එතනදී පිටක් පිළිසරණක් ලැබෙන්නේ නැහැ. ඔබට මේ ධර්මයේ කියලා දෙන්න පුළුවන් තේරුම් ගැනීම සහ පුහුණුව සහ භාවිතයේ තියෙන්නේ ඔබ තුළමයි. ඒ නිසා පින්වත්නි, අදත් ඔබ කල්පනා කරන්නට මේ උතුම් සදහම් දේශනාවේදී මා අහන්ට දකින්ට ලැබුණු ඒ අවසනමන්ත සිදුවීම් පිළිබඳවයි අද විශේෂයෙන් මේ දේශනාවට පාදක කරගත්තේ. ඒ නිසා ඔබට මේ සද්ධර්මයේ පහළ වේවා. මේ ධර්මයට ලං නොමිච්ච පිරිසක් තාමත් ඉන්නවා නම් ඒ සිළු දෙනාටමත් මේ සද්ධර්මයේම පහළ වේවා, මුණ ගැහිවායයි කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ උතුම් දේශනාව සඳහා Tamanගේ පින්වන්ත වූ දායකත්වය ලබා දුන්නා. නම්බර 179 6 පහළ කදිරාන අක්කර 10 තිමිරිගස්ගුව පදිංචි එල් විජේරත්න පියාණන් සහ එල් චමිලා නිලන්ති දියණිය කියන පින්වත් පිරිස විසින් අද විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මිට වසර 20කට පෙර පරලෝ සැපත් KM බණ්ඩාර මැණික්කේ මෑණියන්ටත් 2016 11 මාසයේ 24 වෙනි දින පරලෝ සැපත් එල් චමින්ද මීපුර සෝහිරාටත් 2020 පළවෙනි මාසයේ 21 වෙනි දින පරලෝ සැපත් එල් චලක චමපති තරුණ පුතුටත් මිට වසර 33කට පෙර පරලෝ සැපත් එල් විජේරත්න මහතාගේ පියා හා මව වන එල් තේගිස් සිඤ්ඤෝ මහතා හා එල් ජෝතිහාමි උපාසිකා මාතාව ඇතුළු වර්ග පරම්පරාවේ මිය ගිහිල්ලා ඉන්න සිළුම ඥාතීන්ට නිර්වාණ අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 2022 පළවෙනි මාසයේ 31 වෙනි දිනට එහෙම නැත්නම් අද දිනේට 85 වෙනි උපන් දිනයේ සමරන මේ දිනවල රෝගාතුරව සිටින එල් විජේරත්න පියතුමාට ඉක්මන් සුවය ලැබේවා. තාත්ති ඔබට ඉක්මන් සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. සතවර්ෂාදී කාලයක් ජීවත් වෙන්නටත් ධර්මය අවබෝධ කරගන්නටත් ශක්තියම ලැබේවා කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. එසේම ගරු දේශකයන්න් වහන්සේටත් net fm කාර්ය මණ්ඩලයට හා පවුලේ සිළු දෙනාටමත් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා අද උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් පිරිස කල්පනා කරනවා. පින්වත් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබටත් ඒ වගේම මේ සද්ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටමත් විශේෂයෙන් අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්නේ කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
හැම දිනාගේම ජීවිතවලට වාසනාවන්ත කාල පරිච්ඡේදයක් උදා වේවා. සද්ධර්මයේම මුණ ගැහෙවා. සීල බෝධින් වහන්සේලාගේ සිළු චෛත්‍ය රජනන් වහන්සේලාගේ අනන්ත ශක්තිය බලෙන් ආශිර්වාදයෙන් ජීවිත යහපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ වර්ග පරම්පරාවේ මේ ගිහිලෙන සිළු දිනාට පින් අනුමෝදන් වේවා. සද්ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මේ ගිහිලෙන සිළු දිනාට පින් අනුමෝදන් වේවා. රට ජාතිය ආගම වෙනින් ජීවිතය කැප කරපු වීරෝදාර රණවිරුවන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් ඒ හැමදෙනාමත් උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසන ආදී සීල් මල්පේ ශාක්‍ය මහේසක දෙවියන්ටත් මේ ගියා වූ සියලු දෙනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. අක්ඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අක්ඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.